turning effect of a force. force එකක් apply කරලා grade 10 වලදී ඔයගොල්ලෝ ඉගෙන ගත්තා force එකක් apply කරලා කරන්න පුළුවන් දේවල් ගැන. movement එකක් තියෙන object එකක් නවත්තන්න පුළුවන්. නැවතිලා ඉන්න object එක resting object එක move කරන්න පුළුවන්. ගමන් කරන්න සලස්වන්න පුළුවන්. third one, can we change the direction of a object? direction of a moving object. ගමන් කරන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. ඊළඟ එක fourth one, can we change the speed of a moving object? ගමන් කරන වස්තුවක ස්පීඩ් එක වෙනස් කරන්න පුළුවන්. can we change the shape of an object? shape එක වෙනස් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් පහ force එකක් apply කරලා object එකකට කරන්න පුළුවන් දේවල් පහක් නිව්ටන් ලෝස් පාඩමේ ඉගෙන ගත්තා. දැන් ඒකට අමතරව තව දෙයක් කියලා දෙනවා. ඒ තමයි force එකක් apply කරලා can we turn an object? හරවන්න පුළුවන් object එකක්. උදාහරණයක් විදිහට මෙතන දොරක් තියෙනවා. මට පුළුවන් මේ දොර අරින්න වහන්න. හරි? දොරක් අරින්න වහන්න අපි කොහොමද මේ දොර අරින්න වහන්නේ? force එකක් apply කරලා. හරි? ඔයාගාව ජනේලයක් වගේ තියෙනවනම් පොඩ්ඩක් බලන්න ගිහිල්ලා. ඔයාලා ඒ ජනේල අරින්න වහන්න වෙන්නේ force එකක් apply කරලා. හරි? ඒ වගේ. එහෙනම් object එකක් turn කරන්න turning effect එකක් දෙන්න force එකක් තමයි අවශ්‍ය. මේ turning effect of a force. force එකක් apply කරලා turning effect එකක් ඇති කරන්න පුළුවන්. ඉතින් අමුතු දෙයක් නෙවෙයි මේ ඉගෙන ගන්න යන්නේ. හරි? හරි. force එකක් apply කරලා turning effect එකක් දෙනකොට අපි කියනවා moment කියලා. moment. මේ බලන්න moment. හරි? moment. හරි. උඩින්ම topic එක දාගන්නකෝ. ඉස්සල්ලාම topic එක ඉස්සල්ලාම දාගන්න. ඊට පස්සේ මම මේ ලියන එක ලියා ගන්න. ලස්සනට ලියා ගන්න. ටියුට් අය දෙන්නේ නැහැ. ඔයාලට මේකට පිට කවරයක් දෙන්න. හරි? පිට කවරකුයි. හරි. ඒ ටික පන්තියේදී හම්බුනම දෙන්න. ඔයාලා මේ අතර ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් ඈ. මේ නෝට් එක ලියාගෙන ඉන්නකො ඊට පස්සේ මම කියලා දෙන්නම්. මම හිතනවා මේක පැහැදිලි ඇති කියලා ඈ. ඔක ලියාගන්න. බලලා ලස්සනට.
මේ ඇටිමැටික් එක පේන්නේ නැතුව ඇති මම කියන්න. මම උඩින් නම් කියනවා කාට හරි අපහැදිලි නම් එතකොට හදා ගන්න පුළුවන්. It is possible to rotate object by applying forces on them. Object එකක් කරකවන්න පුළුවන් rotate කරකවන්න පුළුවන් forces apply කරලා. හරි. That is by applying a force we can rotate or turn an object around a given point. Object එකක් අපිට කරකවන්න පුළුවන් වෙලා තියෙන්නේ මොකක් හරි point එකක් වටේට. හරි fix point එකක් වටේට තමයි සාමාන්‍යයෙන් කරකවන්න පුළුවන් වෙන්නේ. අපි ඉස්සරහට බලමු. හරි. ඊට පස්සේ that ability is known as moment. මේ හැකියාවට කියනවා මේ කරකැවීමේ හැකියාවට කියනවා moment කියලා. හරි. මේ moment ඇති වෙන අවස්ථා example හරි අපිට උත්තර මේවා. Opening and closing a door. දොරක් අරිද්දි වහද්දි. Opening and closing a gate. ඉතින් හරිනේ. gate එකක් අරිද්දි වහද්දි. අර උඩට අරන gate නෙවෙයි ඈ. අර සාමාන්‍යයෙන් තියෙන්නේ තාප්පත් එක්ක අර මෙහෙම අරින වහන gate. ඒව ගැන මේ කතා කරන්නේ. Opening and closing a window. ජනේලයක් අරිද්දි වහද්දි. ඊට පස්සේ මම යට ලියලා තියෙනවා තව example එකක්. Rotating a spanner. Spanner එකක් අර එන කලවන්නේ කෙල්ලෝ නම් දන්නවද දන්නේ නැහැ. එන කලවන්නේ spanner එකක් මේ එනයක් වටේට කරකවන්න බෑ. ඒ කරකැවීමත් force එකක් apply කරලා ඒ කරන්නේ. ඒ වෙලාවෙත් සිද්ධ වෙන්නේ moment එකක්. හරි. ඒකයි ඒක දැන්. හරි. ඔය ටික ලියලා ඉවර වෙන්න. විනාඩියක් දෙන්න නම් විනාඩියක්. ලස්සන ලියන්න ඕන නිසා වෙලා දෙනවා. ලස්සන ලියාගන්න එක. කවුරු හරි ඉවර කෙනෙක් මට මැසේජ් එකක් දානවද? ලියලා ඉවරයි කියලා. එතන මට හිතා ගන්න පුළුවන්. හරි. තව අපර ටිකක් දෙන්න ඉවරයි කියලා මඩක් අය කිව්වා. කවුරු හරි ඉවර නැත්තම් කියන්න. හරි මකනවා. දෙලා දෙන්නේ මේක ලස්සන ලියා ගන්න ඕන නිසා ලස්සන ලියා ගන්න. ඇත්තටම يعني අයිටියුඩ් දෙන්න නැති නිසා මේක ගන්නට ඕකේ කරගන්න. ඊට පස්සේ ඔන්න මේක පේනවද නැහැ. ඔන්න ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. මේක ෆික්ස් කරලා තියෙන්නේ. ෆික්ස් පොයින්ට් එකක් තියෙනවා. හරි. මේක වටේට කරකවන්න පුළුවන්. හරි. වටේට කරකවන්න පුළුවන්. එතකොට force එක apply කරන්න ඕනේ මෙන්න මේ වගේ ඈතින්. හරි. ඔන්න force එක apply කරනවා. force එකට මේ fix point එකේ ඉඳන් තියෙන දුරට අපි කියනවා distance කියලා. distance. ඒක d අකුරෙන් අපි denote කරනවා d. මේ force ඒක අපි capital F අකුරෙන් denote කරනවා. හරි. මේ වෙලාවේ මේ ඔබ්ජෙක්ට් එක ටර්න් වෙනවනේ කරකැවෙනවනේ මෙතන මේ පොයින්ට් එක වටේට මේ පොයින්ට් එක නිකන් ඇණයක් වගේ එකක්. ඔයාලා දන්නා ලී පටියක් ඇණයකට ගහලා නිකන් හිතනවා මේ ඉච්චර දේවල් නෙවෙයිනේ. ලී පටියකට ඇණයක් ගහලා දැන් ඇණේ හොඳට ෆික්ස් වෙලා තියෙද්දි මොකද කරන්න පුළුවන්? අපිට මේ ලී පටිය කරකවන්න පුළුවන් නේ ෆෝස් එක ඇප්ලයි කරලා. හරි. එතකොට මෙතන මේ තියෙන්නේ ෆික්ස් පොයින්ට් එක. ෆික්ස් point අනේ අකුරු ටික බේරවන්න ඕනේ fix point හරි දැන් මෙතන මේ force එක apply කිරීම නිසා
මෙතන මේ ඔබ්ජෙක්ට් එක ටර්න් වෙනවා. ටර්නින් ඉෆෙක්ට් එකක් ආවා කියන්නේ මෙතන මොමන්ට් එකක් ඇති වුණා කියන එක. එහෙනම් මොමන්ට් හොයනකොට ඉක්වේෂන් එකක් අපි ගන්නවා. මොමන්ට් equal m equal f into d කියලා. m equal f into d. එතකොට m කියන්නේ මෙතන මොමන්ට්. ඒක මෙෂර් කරන්නේ නිව්ටන් මීටර් වලින්. ඒ කියලා පසුව කියන්නවා. f කියන්නේ force. මෙෂර් කරන්නේ නිව්ටන් වලින්. d කියන්නේ distance. distance මෙෂර් කරන්නේ මීටර වලින්. එතකොට මෙතන නිව්ටන් මෙයා මීටර මේ දෙන්න මල්ටිප්ලයි වෙලා ඉන්න නිව්ටන් මීටර කියන යුනිට් එක තමයි මේකට පාවිච්චි කරන්නේ. හරි. මෙතන නිව්ටන් මීටර හොඳට මතක තියාගන්න. සාමාන්‍ය නිව්ටන් මීටර වැලියු එක ජූල් වලට ඉක්වල් වෙනවා. මෙතනදී නිව්ටන් මීටර යුනිට් එක ඉක්වල් වෙන්නේ ජූල් කියන යුනිට් එකට. හොඳට මතක තියාගන්න. O level ළමයි මේක හරි නිව්ටන් මීටර් යුනිට් එක equal නැහැ ජූල් කියන යුනිට් එකට. සාමාන්‍යයෙන් work කියන තැනදී නිව්ටන් මීටර් යුනිට් එක ජූල් වලට equal. හැබැයි මෙතන තියෙන නිව්ටන් මීටර් යුනිට් එක ජූල් කියන යුනිට් එකට equal වෙන්නේ නැහැ. දැන් කිව්වට තේරෙන්නේ නැහැ කාටවත්. මේක නෝට් ඩවුන් කරලා තියාගන්නකො ප්‍රශ්න කරද්දී තේරෙයි. මෙතන නිව්ටන් මීටර් එක ජූල් වලට equal නැහැ. හරි. ඔය ටික දාගන්න. මෙතන ලියලා තියෙන nm යුනිට් එක ජූල් කියන යුනිට් එකට equal නැහැ කියලා මේ වෙලාවෙදී. හරි මේ වෙලාවෙදී. එක තැනකදී equal වෙන වෙලාවක් තියෙනවා. හරි. ඒකත් මම පොඩ්ඩක් මතක් කරලා ඉන්නද? නැත්නම් ඔයාලට ප්‍රශ්නයක් වෙන්නේ O level ළමයිට. හරි. මෙතන ඉන්න O level කට්ටිය දන්නේ නැති work energy power කියලා lesson එකක් තියෙනවා. මගේ grade 10 අයත් දන්නවා. W equal Fs. හරි. W equal F කියන්නේ work equal force into displacement. ඒ වෙලාවේදී force measure කරන්නේ නිව්ටන් වලින්. displacement measure කරන්නේ මීටර වලින්. එතකොට මේ දෙන්න මල්ටිප්ලයි කරනවා මේ ඉන්න යුනිට් එක නිව්ටන් මීටර. එතකොට නිව්ටන් මීටර වෙනකොට අපිට දාන්න පුළුවන් තව යුනිට් එකක් තමයි ජූල් කියන්නේ. ඒ වෙලාවේදී. හරි. සාමාන්‍ය නිව්ටන් මීටර කියන්නේ ජූල් වලට ඉක්වල් යුනිට් එකක් හැටියටයි සලකන්නේ. හැබැයි මේ මොමන්ට් වල එන නිව්ටන් මීටර ජූල් වලට ඉක්වල් කියලා අපි කියන්නේ නෑ. ඒක විශේෂයෙන් මතක තියාගන්න. මොකද MCQ වල ඔය තැන නැවත ප්‍රශ්න කරනවා. පෞද්ගලික ඉතිහාසයේ කිව්වේ ඉතිහාසයේ පේපර් එකේ නෙමෙයි. සයන්ස් පේපර් එකේ පාස් පේපර්ස් වල ඒවා ප්‍රශ්න කරලා තියෙනවා. දැන් පොඩි එක්සැම්පල් එකක් බලමු. මේකේ find moment example එකක් find moment හරි find එකයි තියෙන්නේ ටක් ගාලා ලියාගත්තා moment එක එවුවා එච්චර දෙයක් නෙවෙයිනේ
ප්‍රශ්න අහන්න පුළුවන් නේ. ගැටලුවක් නැහැ. හරි මේක හොයලා ඇති. moment equal F into D. force into distance. එතන force එක 10 newton. distance එක 0.8 meter. That means 8 newton meter කියලා ආන්සර් එක එනවා. මෙච්චරයි. 8 newton meter. හරි. ඉතින් දාගන්න. සතුටු වෙන්න ඕගොල්ලන්ට මේක කරගන්න පුළුවන් වුණා නම් හරි. ලොකු වැඩක් නෙවෙයි. හරි. ඊට පස්සේ මගලා මේක පොඩි රූප සටහනක් අඳගන්නකෝ ඔයගොල්ලෝ. හරි. second one on our ප්‍රශ්නේ ලියන්න find moment at each instances here. Second one find moment at each instances. මේ අවස්ථා හතරෙදිම A B C D අවස්ථා හතරෙදිම මොමන්ට් එක හොයන්නයි තියෙන්නේ. forces apply වෙලා තියෙනවා මෙහෙම. හරි. මේ තියෙන්නේ fix point එක. හරි. ඒකම මෙහෙම නේම් කරලා තියෙනවා. ඔයාලා රූපය අඳගෙන හොයන්න පුළුවන්. හරි. A කියන පොයින්ට් එකට එන්නම් මම මොමන්ට් එක හොයනවා. A කියන පොයින්ට් එකේ m equal F into D. force එක 10 newton. distance මෙතන A කියන තැනට fix point එකේ ඉඳන් තියෙන දුර අහන්නේ. fix point එකේ ඉඳන් distance එකක් නැහැනේ. A කියන තැනට fix point එකේ ඉඳන් distance එකක් නැහැ. ඒ නිසා 0 meter. හරි. ඒ නිසා 10 into 0 කියන්නේ 0 newton meter. ඒකත් උත්තරේ යුනිට් එකත් එක්ක දාන්න ඕනේ. දැනගන්න ඒක. හරි. B හරි m equal F into D force 10 newton distance එක මේ අන්තිම උත්තරේ විතරයි යුනිට් තිබුණාම ඇති ළමයි ඈ distance එක 1 fix point එකට තියෙන distance එක හරි 1 එතකොට 10 into 1 කියන්නේ 10 newton meter C m equal F into D force එක 10 newton distance එක C වලට fix point එකේ ඉඳන් තියෙන distance එක 2 meter. ඒ නිසා 2 හරි 10 into 2 කියන්නේ 20 newton meter. හරි. D m equal F into D. එතකොට force එක 10 newton distance එක D වලට තියෙනවා fix point එකේ ඉඳන් 3 meter distance එක. එතකොට 30 newton meter. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. අවශ්‍ය කරන් තියෙනවා නම් හදා ගන්නකෝ. තප්පර 30ක් දෙන්නම්කෝ.
හරිනේ මම කරනවා පොඩි ස්ථාවාරයක් දාලා ලියනවා අපි මෙහෙම moment depend on two factors දෙකක් මත තමයි රඳා පවතින්නේ. ඇයි? moment equal f into d නේ. එතකොට moment රඳා පවතින්නේ මෙන්න මේ factors දෙක මත. මොකද්ද? number 1 force එක මතයි. අනිත් එක distance එක මතයි. හරි? මෙන්න මේ factors දෙක මත තමයි moment එක depend වෙන්නේ. රඳා පවතින්නේ. ඒ කියන්නේ moment අඩු වැඩි වෙන්නේ හේතු වෙන්නේ force එකයි distance එකයි. හරි? වෙන කිසිම දෙයක් හේතු වෙන්නේ නැහැ. හරි? එතකොට කියලා අපි ඇප්ලයි කරන ෆෝස් එක වැඩි වෙද්දි මොමන්ට් එකට මොකද වෙන්නේ? ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. හරි? ෆෝස් එක වැඩි වෙද්දි මොමන්ට් එකත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඒක අනිත් පැත්ත ෆෝස් එක අඩු වෙද්දි මොමන්ට් එකත් අඩු වෙන්න එපයි. ඒක තේරෙනවනේ. ඩිස්ටන්ස් වැඩි වෙද්දි මොමන්ට් එකත් වැඩි වෙනවා. හරි? ඒක තේරෙන්න ඕනේ. හරි? දැන් වෙන හේතු කිසිම එකක් බලපාන්නේ නැහැ. මේක ඇප්ලයි කරන මනුස්සයා කවුද? හරි? ඒව අදාළ වෙන්නේ නැහැ. හරි? මේ ෆෝස් එක ඇප්ලයි කරන්නේ බල්ලෙක්ද පූසෙක්ද අදාළ නැහැ. හරි? කොහොම හරි ෆෝස් එකක් තියෙනවා නම් ඩිස්ටන්ස් එකක් තියෙනවා නම් මොමන්ට් එකක් ඇති වෙනවා. හරි? ඔතන ෆැක්ටර්ස් ලියන්න. හරි. ලියලා ඇතිනේ. තාලා අපර 30ක් දෙන්න. දී කරේ. හරි. මම කරනවා. දැන් පොඩි සබ් ටොපික් එකක් දාගන්න. මේක ලොකු මාතෘකාවක් ගොඩක් නෑ ළමයි. ඒකයි මම මුලින්ම මාතෘකාව ටික දුන්නේ නැත්තේ. equilibrium and moment කියලා. සබ් ටොපික් එක. හරි ඉක්විලිබ්‍රියම් කියලා අනිත ගත්තා මේ හදපු රූපෙම ඇත්තද මන්ද හරි මේක වෙනස් කරන්න මෙහෙම ඒ පොඩි ඇදයක් තියෙනවනේ හරි කමන්න මේක කෙලින් කියලා හිතන්න ඕනේ බුද්ධිමත් විදියට මේක දිහා බලන්න හරි බුද්ධිමත් බැලුවොත් මේක ඉක්විලිබ්‍රියම් මේක යන්නේ නිකන් පොඩි ඉක්විලිබ්‍රියම් ගතියක් වෙන්නේ හරි හරියට බලන්න කෙලින් බලන් ඉඳි නිකන් ඇදයි වගේ පේනවනේ මෙහෙම ඇද කරලා හරි බලන්න එතකොට ඔයාලට පොඩක් වෙන්නේ මේක
මේක බැලන්ස් එකේ තියෙනවා. හරි. මේ තියෙන ෆික්ස් පොයින්ට් එක මේක නිකන් තරහදියක් වගේ එකක් කියලා හිතන්නකෝ. මේ එල්ලලා තියෙන්නේ. හරි. මෙතනින් ෆෝර්ස් එකක් ඇප්ලයි වෙනවා හරියටම. මේ අතට F1 කියලා ෆෝර්ස් එකක්. මෙතනින් ෆෝර්ස් එකක් ඇප්ලයි වෙනවා F2 කියලා ෆෝර්ස් එකක්. මේක මේ රොඩ් එකක් කියලා හිතන්න. රොඩ් එකක් කියන්නේ දණ්ඩකට. ලී දණ්ඩක්. හරි. ලී දණ්ඩක්. එතකොට මේක ඇත්තටම බැලන්ස් එකේ තියන්න දෙපැත්ත හරියටම. හරි. මෙතන ෆෝර්සස් දෙක ඉක්වල් වුණොත් එහෙම වෙයිද? කියන්නේ හරි මැදින් නෙමෙයි මේ එල්ලලා තියෙන්නේ. හරි. මෙහෙම එල්ලලා තියෙන නූලක් වගේ එකක් මෙන්න මෙහෙම නූලකින් වගේ දණ්ඩක්. හරි. එතකොට මේක ඉක්විලිබ්‍රියම් එකේ තියන්න ෆෝර්සස් දෙක ඉක්වල් වුණොත් විතරක් හරිද? නෑ ළමයි. ෆෝර්ස් දෙන්න ඉක්වල් වුණ පමණින් මේක ඉක්විලිබ්‍රියම් වෙන්නේ නැහැ. ඇයි දන්නවද? මෙතන මේක කරකැවීමක් නැති වෙන්නේ මෙතනින්. මේ දණ්ඩ මේ පැත්තට කරකැවීමක් ඇති වෙන්නේ. මෙතනිනුත් මේ ෆෝර්ස් එක නිසා දණ්ඩ කරකැවීමක් ඇති වෙන්නේ. කරකැවීමක් කියන්නේ මොමන්ට් එකක්. හරි? මොමන්ට් එකක් ඇති වෙන්නේ. එතකොට මොමන්ට් එක තමයි ඉක්වල් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අතට ඇති වෙන මොමන්ට් එක මේ අතට ඇති වෙන මොමන්ට් එකට ඉක්වල් වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ at equilibrium වෙන්නේ. එහෙම නැත්නම් සමතුලිතව පවතින්නේ. හරි? එහෙනම් මම මෙතන ඉඳන් මෙතනට තියෙන distance එක d1 කියලා නේම් කරනවා. distance එක. මෙතන ඉඳන් මෙතනට තියෙන distance එක d2 කියලා නේම් කරනවා. මේ පැත්තට මේ force එකයි මේ distance එකයි නිසා ඇති වෙන moment එක මම නේම් කරනවා m2 කියලා. මේ පැත්තට තියෙන moment එක මේ force එකයි මේ distance එකයි නිසා මම නේම් කරනවා m1 කියලා. හරි. මම දැන් ලියනවා මෙහෙම දෙයක්. if the rod is at equilibrium මේ rod එක සමතුලිතව balance එකේ තියෙනවා නම් if the rod is at equilibrium හරි m1 must be equal to m2 මේ පැත්තට තියෙන moment එක මේ පැත්තට තියෙන moment එකට equal වෙන්න ඕනේ. හරි moment දෙන්න equal වෙන්න ඕනේ. හරි. එතකොට moment දෙන්න equal වෙන්න නම් දැන් m1 හැදෙන්නේ කොහමද? f1 d1 ගෙන්. m2 හැදෙන්නේ කොහමද? f2 d2 ගෙන්. එහෙනම් මේ දෙන්නත් equal වෙන්න ඕනේ. ඉතින් මේක ඉක්වේෂන් එකක් විදිහට අරන් අපි මේකෙන් ගණන් හදනවා. අපි බලමු ගණන් ටිකක් හදලා. හරි. මේක ලියලා ඇඳලා කොටු කරගන්න විනාඩි දෙකක් දෙන්න. හරි. හරි දැන් ඉවරයි තිනේ. ඉවර නැත්තම් කවුරු හරි කියන්නේ නැත්තම් දැන් කවුරුත් මැසේජ් දාන්නේ නැත්තම්. ඉවර නැත්තම් කියන නෝට් මේක මකන්න එපා කියන මැසේජ් එකක් දාන්න. තප්පර 10ක් දෙන්න ඒක. කියන්නේ ඉවරයි හැමෝම නේ. හරි. මම මේක මැකුවා. Question එකක් if the rod is at equilibrium find y ඔහොම ප්‍රශ්නේ එනවා. හරි. එතකොට තුන් දෙනෙක් දෙනවා මෙතනින්. මෙතන unknown terms හතරක් තියෙනවානේ. එකෙන් තුනක් අපිට known terms හැටියට. එහෙම නැත්නම් දෙනවා. හරි. මේක මම ලියන්නම් 6 නිව්ටන් කියලා. මෙතන y. එතකොට මෙතන මෙයා 8 නිව්ටන් කියලා දෙනවා. හරි. එතකොට මේක 30 සෙන්ටිමීටර් කියලා දෙනවා. හරි. දැන් මේ y value එක ඕනේ. දැන් මෙතනදී ළමයි ලස්සන වැඩක් තියෙනවා මේ. අපි සාමාන්‍යයෙන් ෆිසික්ස් ගණන් හදද්දී සාමාන්‍යයෙන් යුනිට් එක ගැන සැලකිලිමත් වෙනවනේ. distance එකක් දාන displacement දාන යුනිට් එක SI යුනිට් එකෙන් තියෙන්න ඕනේ. මොකද අපේ SI යුනිට් එක මීටර්. මෙතන එහෙම එකක් නැහැ. මෙතන මෙහෙමයි කරන්නේ. මෙතන මේ පැත්තේ දාන යුනිට් එක අනිත් පැත්තේ තිබුණොත් හරි. ඒ කියන්නේ එකම යුනිට් වලින් ලියුවත් හරි SI යුනිට් දාලා මේ ගණන් හදන්න ඕනේ නැහැ. දැන් මෙතන y හොයන්න කියන්නේ මොකද්ද කරන්නේ බලමු. දැන් මේ
මේක at equilibrium මේක ඒ කියන්නේ මේ රොඩ් එකක් ඉන්නකො මම ගාව කොස්සක් තියෙනවා පොඩ්ඩක් ඉන්න හරි මෙයාලේ ඉන්නේ මේ කාමරේ තියෙන කොස්ස හරි මේක පාවිච්චි කරලා නැහැ මේක අතු ගන්න නැහැ මේ කොස්සේ හරි මේක ලස්සනට තියලා ඉනාලිය ඈ ඒක ගලවන්න පුළුවන් දන්නේ නැහැ නේද හරි ඒක ගැලෙමු දැන් බලා ගන්නකො මේ තියෙන්නේ රොඩ් එකක් දැන් මේක බැලන්ස් කරලා තියෙන්නේ සම්පූර්ණ මේක වෙන්නේ නැහැ නේ මේක බැලන්ස් කරලා තියෙන්නේ ෆෝස් එකක් ඇප්ලයි කරලා එතකොට අපි මේ පැත්තට ෆෝස් එකක් ඇප්ලයි කරොත් අර පැත්තෙන් උඩ යනවා මේ පැත්තට ෆෝස් එකක් ඇප්ලයි කරොත් අනිත් පැත්තෙන් උඩ යනවා හරි ඉතින් දැන් මේ පැත්තෙන් ෆෝස් එකක් ඇප්ලයි කරද්දි මේක බැලන්ස් එකේ තියා ගන්න නම් මම කියන එක බලන්න හරි හරියට බලන්න මේ පැත්තෙන් ෆෝස් එකක් ඇප්ලයි කරද්දී මේක බැලන්ස් එකේ තියාගන්න නම් මොකද්ද කරන්න ඕනේ මම මේ පැත්තෙන් අදිද්දි මේක බැලන්ස් එකේ තියාගන්න නම් තව කවුරු හරි මේ පැත්තෙන් මට අත් තුනක් තිබ්බනම් මේක පෙන්වන්න තිබ්බා දෙයියන්ට වගේ හරි නෑනේ අත් තුනක් ඉතින් මම මේ කියන දේ තේරුම් ගන්න මම මේ පැත්තෙන් ෆෝස් එකක් ඇප්ලයි කරනවා ඒක බැලන්ස් එකේ තියාගන්න නම් මෙහෙන් ෆෝස් එකක් ඇප්ලයි වෙන්න ඕනේ හරිද ඒක බැලන්ස් එකේ තියාගන්න එතකොට මේ ෆෝස් එක ඇප්ලයි වෙන්න ඕනේ උඩටද මම මෙහෙන් අදිනවා මේගොල්ලෝ උඩට ෆෝස් එකක් ඇප්ලයි කරනවා එතකොට කැරකෙනවනේ නෑ කැරකෙන්නේ නෙවෙයිනේ දැන් ඕනේ දැන් මම මෙහෙම තියනවා එතකොට ඔන්න මම මෙහෙම පල්ලෙහාට අදිනවා ඒක පල්ලෙහාට අදිද්දි මේක ඉක්විලිබ්‍රියම් තියාගන්න ඕන නම් මේ පල්ලෙහාට අදිද්දි මෙයා ෆෝස් එක මේ අතර මැද්දෙන් මොකද හරියනවද මේ හරි නෑනේ වෙන්නේ නෑ හරි එහෙනම් මොකද්ද වෙන්න ඕනේ මම මෙතනින් ෆෝස් එකක් ඇප්ලයි කරද්දී මේ පල්ලෙහාට මේක ආයෙත් අනිත් පැත්තට අදින්න ඕනේ. මෙහෙම ෆෝස් එක ඇප්ලයි කරන්න මෙහෙම පල්ලෙහාට අදින්න ඕනේ. ඕකට වෙන්න ඕනේ ළමයි. තේරෙනවනේ කතාව. හරි. මෙහාට අදිද්දි මේ පැත්තට අදින්න ඕනේ. හරි. එතකොටනේ බැලන්ස් වෙන්නේ. හරි. එතකොට මෙතන මේ පැත්තට මොමන්ට් එකක් ඇති වෙද්දී ඒකට ප්‍රතිවිරුද්ධව මේ පැත්තේ මොමන්ට් එකක් ඇති වෙන්න ඕනේ. හරි. දැන් එතකොට අපි මෙහෙම ලියා ගන්නවා මේ පැත්තට තියෙන මොමන්ට් එක මේ පැත්තට තියෙන මොමන්ට් එක හරි ඉක්වල් වෙනවා මේ පැත්තට තියෙන මොමන්ට් එකට හරි එතකොට මම මේක m1 වගේ ලියා ගන්නවා මේ පැත්තට මම තියෙන මොමන්ට් එක m2 කියලා නේම් කරගන්නවා මම නේම් කරගත්තා ඒගොල්ලෝ දුන්නේ නැහැ මම ලියනවා m1 equal to m2 හරි ඊට පස්සේ m1 කියන්නේ මොකද්ද force into distance මේ පැත්තේ force into distance force එක මොකද්ද මේ වෙලාවේ 6 newton distance එක දන්නේ නැහැ. හරි. මේ පැත්තේ ෆෝස් එක අපි දන්නවා 8 නිව්ටන්. ඩිස්ටන්ස් එක 30 සෙන්ටිමීටර්. 30 සෙන්ටිමීටර්. හරි. යුනිට් එක මම කිව්වා ඩිස්ටන්ස් වල අවුලක් නැහැ. එතකොට ආන්සර් එක එන්නේ මේ පැත්තේ A යුනිට් එකෙන්මයි. හරි. මේ වෙලාවේදී විතරක් ෆිසික්ස් වල ගණන් හදද්දි මේ සිලබස් එක පුරාවටම මේ වෙලාවේදී විතරක් එහා පැත්තේ මෙහා පැත්තේ තියෙන ඩිස්ටන්ස් යුනිට් එක ගැන සැලකිලිමත් වෙන්න එපා. ඒ පැත්තේ තියෙන යුනිට් එකම මේ පැත්තට දාන්න. මේ පැත්තේ මීටර් තියෙන මේ පැත්තේ සෙන්ටිමීටර් තියෙන්න බෑ. එතකොට වැරදි. දෙපැත්තම එකම යුනිට් එකක් තිබ්බොත් හරි. සෙන්ටිමීටර් සෙන්ටිමීටර්. මීටර් මීටර්. අවුලක් නැහැ. කිලෝමීටර් කිලෝමීටර්. කිලෝමීටරේ දඬු දෙකක් හම්බුනොත් අවුලක් නැහැ. හරි. දැන් y හොයන්න නම් ඕගොල්ලෝ දන්නවා මොකද්ද කරන්න ඕනේ? y තනි කරන්න ඕනේ. ඕගොල්ලෝ තනි කරන්න හොඳට දන්නවා. හරි. එහෙනම් මොකද කරන්නේ? y මෙහෙම තියෙනවා. y මෙහෙම තියලා මේ 6 එහා පැත්තට යවනවා. 8 into 30 divide by 6 හරි දැන් උඩයට කපලා ආන්සර් එකක් ගන්නනේ තියෙන්නේ y ට ආන්සර් එකක් එනවා එතකොට මම මෙහෙම කපන්නම් මේක ඔයගොල්ලෝ මේක සිම්ප්ලිෆයි කරන්න දන්නවනේ පැවරක් පහනේ හරි 8 into 5 ආන්සර් එක එනවා 8 into 5 40 කියලා y කියන්නේ ඩිස්ටන්ස් එකක් y මෙතන මෙෂර් කරේ සෙන්ටිමීටර් වලින් ඒ කියන්නේ මෙතන සෙන්ටිමීටර් වලින් තමයි ආන්සර් එන්නේ 40 සෙන්ටිමීටර් හරි ඔක ලියා ගන්න මේක ලියාගෙන ඉන්නකො හරි ළමයි ඊළඟට මේ ගාන හදන්න මේ ගාන හදන්න හදලා ඉවරයි
P හොයන්න තියෙන මෙතන. බලන්න නම් මේ පැත්තට තියෙන මොමන්ට් එක මේ පැත්තට තියෙන මොමන්ට් එකට ඉක්වල් මම ඒ නිසා m1 m2 කියලා නේම් කරගන්නවා මම m1 m2 කියලා ලියනවා. හරි. එතකොට මේ පැත්තට තියෙන මොමන්ට් එක කියන්නේ f d. මේ පැත්තට තියෙන්නේ f d. හරි. ෆෝර්ස් එක p අපි දන්නේ නැහැ. d distance 0.7 meter. මෙතන ෆෝර්ස් එක 14 ඊට පස්සේ 0.3. දැන් අපිට හොයන්න ඕනේ p ව. p ව තනි කරගන්න 0.7 එහා පැත්තට යවන්න 14 * 0.3 over 0.7 කියලා. සිම්ප්ලිෆයි කරගන්න ඕගොල්ලෝ දැනන් ඉන්න ඕනේ මේ වගේ එකක්. මම මෙහෙම කරනවා 0.7 මෙහෙම ඕගලන්ට ඔක ඕනනම් උඩ යට දෙන්නම 10 ගේ මල්ටිප්ලයි කරන්න. එතකොට මේ 0.7 කතාව අයින් වෙනවා. උඩ යට දෙන්නම කරන්න ඕනේ එතකොට. හරි? ඒක හිතා ගන්න බැරි නේද? නැත්නම් මම කපනවා. මම නම් කපනවා 0.7 ඒවා එකයි. මෙතන 0.7 ඒවා 20යි කියලා. 14ට. මම සාමාන්‍යයෙන් එහෙමයි. මම ගාන හදනවා. හරිද? 0.7 ඒවා එකයි 14ට 0.7 ඒවා 20යි මම දන්නවා ඒක. ඒ නිසා මම උඩයට කපනවා එහෙම ගානට. එහෙම තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මම මේක හදන්නේ මෙහෙමයි. උඩ යට 10 ගේ මල්ටිප්ලයි කරනවා උඩට යටට එකම වැඩක් කරලා තවුලක් නැහැ ඒක. ඒතකොට 0.7 වල මේ ඩෙසිමල් පොයින්ට් එක පනිනවා මේක 7 වෙනවා. 10 ගේ මල්ටිප්ලයි කරපුවාම මෙතන 0.3 වල ඩෙසිමල් පොයින්ට් එක පනින එක 3 වෙනවා 10 ගේ මල්ටිප්ලයි කරපුවාම. හරි. එතකොට මෙතන තියෙන්නේ 7 14 මෙතන තියෙන්නේ 3 මෙතන තියෙන්නේ 7. දැන් කට් කරනවා. හරි. දැන් 7 යි 14 යි කට් කරපුවාම 2 වෙනවා. 2 * 3 කියන්නේ 6 වෙනවා. P කියන්නේ ෆෝර්ස් එකක්. ඒ නිසා ඒක මෙෂර් කරනවා නිව්ටන් වලින්. P = 6 නිව්ටන්. හරි. ඔමයි ආන්සර් එක එන්නේ. හරි. දැන් අවශ්‍ය තරම් හදාගන්න. අවශ්‍ය තරම් හදාගන්නකො. මේකට දෙන්නකො පොඩි වෙලාවක්. හරි. දැන් තව එක පොඩි ක්වෙස්චන් එකක් දෙනවා. මේක මකනවා. Determine the sum of moments of මේ ප්‍රශ්නේ එකපාරට තේරෙන්නේ නැති වෙයි මම පැහැදිලි කරන්නම්. මමම කියලා දෙන්නම් මේක. ඉස්සලා ඔයගොල්ලෝ මේක මම ලියාගෙන ඇද ගන්නකො.
මේ ප්‍රශ්නේ ලියාගන්න. determine the sum එක of moments වල sum එක. මොකද moments කීපයක් ඇති වෙන්න පුළුවන් මේ වෙලාවේදී forces කීපයක් තියෙන නිසා. of forces about point A වලදී වෙනම, point B වලදී වෙනම moment එක, point C වලදී වෙනම. එතකොට ළමයි හිතන්න ඕනේ මේ එක එකක් ගැන වෙන වෙනමයි හොයන්නේ. එතකොට ඒ මොහොතේදී දැන් හිතන්න ඕනේ දැන් point A වල ගමුකෝ අපි. point A තමයි fix point එක කියලා හිතන්න ඕනේ. point A වල A කියන්නේ fix point එක. හරි. point A fix point එක නම් හරි මෙන්න මෙතන වටේට තමයි රොඩ් එක කරකැවෙන්නේ. මෙතන වටේට තමයි රොඩ් එක කරකැවෙන්නේ. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ A වලට කොච්චර ෆෝර්ස් එකක් ඇප්ලයි කරත් මොමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. A නම් ෆික්ස් පොයින්ට් එකේ A වලට කොච්චර ෆෝර්ස් එකක් ඇප්ලයි කරත් මොමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට දොර අරින්න පුළුවන් දොරේ කොහෙන් හරි අල්ලලා මේ ෆෝර්ස් එකක් ඇප්ලයි කරනවා. හැබැයි දොරේ සරණේරුවට ගිහිල්ලා සරණේරුවට කොච්චර බෙර වීරි හේතුවත් මේ දොර ඇරෙන්නේ නැහනේ. හරි. ගේට්ටුවක් අරින්න පුළුවන් ගේට්ටුවේ එහා පැත්ත කෙළවරේ ඉඳන් ඔක ඇද්දෝ. හැබැයි ගේට්ටුව ෆික්ස් කරලා තියෙන කණුව ගාවට ගිහලා ඒ ෆික්ස් පොයින්ට් එකට කොච්චර ලනු දාලා ඇද්දත් ගේට්ටුව ඇරෙන්නේ නැහනේ. එහෙනම් ඒක පොයින්ට් එකක් විදිහට පස්සේ ලියාගමු. මෙන්න මෙතන ඔයාලට තේරෙන්න ඕනේ මේ ෆික්ස් පොයින්ට් එක A කියලා දැන් මේ වෙලාවේදී අපි ගන්නවා. මොකද මෙතන අහලා තියෙනවා පොයින්ට් A වල වෙනම, පොයින්ට් B වල වෙනම, පොයින්ට් C වල වෙනම අපිට හොයන්න කියලා ඇති වෙන මොමන්ට් එක. එතකොට මෙතනට කොච්චර ෆෝර්ස් එකක් ඇප්ලයි කරත් මෙතනදී කරකැවෙන්නේ නැහැ. ඒ ෆික්ස් පොයින්ට් එක නම් ඒ කියන්නේ ෆික්ස් පොයින්ට් එක නම් කියලා දැන් මම ගත්තා. පොයින්ට් A මේ වෙලාවේදී ෆික්ස් පොයින්ට් හැටියට අපි හිතන්න. හරි. එතකොට මෙතන 30 නිව්ටන් ඇප්ලයි කරා කියලා වැඩක් නැහැ. මොකද ඩිස්ටන්ස් එකක් මෙතන නැහැ. ඩිස්ටන්ස් 0. ඩිස්ටන්ස් 0 නිසා මොමන්ට් එකත් 0 වෙනවා. හරි. එතකොට මෙතන මොමන්ට් එක ඇති වෙන්නේ මෙන්න මෙයාලා නිසා. කවුද? B වලයි C වලයි ඇති වෙන ෆෝර්සස් නිසා. එතකොට F into D ගෙන් ගන්නේ ෆෝර්ස් එක. sorry මොමන්ට් එක. එතකොට ෆෝර්ස් එක 40. ඩිස්ටන්ස් එක B වල දී 3 මීටර්. හරි. 40 නිව්ටන් into 3 මීටර්. හරි. ඒක එකක්. ඒ මොමන්ට් එක එකක්. ඒ මොමන්ට් එක විතරක් නෙවෙයි මේක කරගන්න තව උදව් වෙනවා C වලදී ඇති වෙන මොමන්ට් එක. C වලදී ඇති වෙන මොමන්ට් එක ආපහු වෙනම ඇඩ් කරනවා. ෆෝර්ස් එක 50 නිව්ටන්. මෙතන ඩිස්ටන්ස් එක ෆික්ස් පොයින්ට් එකේ ඉන්න තියෙන ඩිස්ටන්ස් එකනේ. ඒ නිසා 3 + 5 ඒ කියන්නේ 8 මීටර්. හරි. ඔය දෙකම තමයි ගන්නෙ. හරි. දැන් 40 into 3 කියන්නේ 120 නිව්ටන් මීටර plus 15 into 8 කියන්නේ 400 නිව්ටන් මීටර. එතකොට මේ දෙන්න වැඩ් කරනවා. මොකද දෙන්නම නිසාම කරකැවෙන්නේ එකම පැත්තට. ඒ නිසා මෙතන ආන්සර් එනවා 520 නිව්ටන් මීටර කියලා. හරි. ඔහොම යෝගෙන්නේ. කට්ටිය ලියාගන්නකෝ. ලියාගෙන ඉවරයි. හරි. ඉවරයි නේද? මම කියලා දෙද්දි මේ බල ලියා ගන්න පොඩ්ඩක්. හරි. point B ගැන සැලකුවොත් point B ගැන බලුවොත් මෙතන B ට ඇප්ලයි කරලා තියෙන ෆෝර්ස් එක නිසා මොමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. මොකද මෙතන ෆෝර්ස් එකක් ඇප්ලයි වුණාට B වල ඉන්න ඩිස්ටන්ස් එකක් නැහැ. ඩිස්ටන්ස් 0 නිසා මෙතන මොමන්ට් එකක් 0 වෙනවා B ගෙන් ඇප්ලයි කරන ෆෝර්ස් එක නිසා. හරි. ඒක තේරෙනවා ඇති. හැබැයි B ගේ දෙපැත්තෙන් ෆෝර්සස් ඇප්ලයි කරලා තියෙනවා කවුද 30 නිව්ටන් උයි 50 නිව්ටන් උයි. හරි. එතකොට 30 නිව්ටන් වලින් මොමන්ට් එකක් ඇති වෙනවා මේ අතට. මෙතනින් මොමන්ට් එකක් ඇති වෙනවා මේ අතට. දැන් ඔය දෙන්න ඉස්සල්ලා නම් අර මේ දෙන්න මගින් කරේ උදව්වක් එකම පැත්තට කරකැවෙන්න. දැන් මේක කරන්නේ උදව්වද බලන්න. මෙයා මේ පැත්තට කරකවන්න බලන්න. එතකොට රොඩ් එක පල්ලෙහාට යන්නයි බලන්නේ. මෙයා මේ පැත්තට කරකවද්දි රොඩ් එක මේ පැත්තෙන් පල්ලෙහාට යන්න බලන්න. එතකොට ඩිරෙක්ෂන් දෙකක්. එතකොට
එක්කෙනෙක් ප්‍රතිවිරුද්ධව තමයි අනිත් එක්කෙනාගේ මොමන්ට් එක ඇති වෙන්නේ. මම මේ කියන එක තේරෙනවද බලන්න. ඉස්සල්ලා මුල්ම අවස්ථාව පොයින්ට් A වලින් ෆික්ස් කරලා තියෙනවා කියලා හිතමු. පොයින්ට් A වලින් ෆික්ස් කරලා තියෙනවා නම් මෙතන දැරිනේ. පොයින්ට් A වලින් ෆික්ස් කරලා තියෙනවා නම් ඕන්න රොඩ් එකක් තියෙනවා. පොයින්ට් A වලින් ෆික්ස් කරලා තියෙනවා නම් මෙන්න මෙතන පොයින්ට් A කියලා හිතන්න. මෙතන පොයින්ට් A මම මේ අල්ලන් ඉන්න තැන පොයින්ට් A. පොයින්ට් B මේ හැරේ තියෙනවා, පොයින්ට් C මේ හැරේ තියෙනවා. එතකොට B වලින් අදිද්දිත් මේක පල්ලෙහාට යන්නේ. C වලින් අදිද්දිත් මේක පල්ලෙහාට යන්නේ. එකම ඩිරෙක්ෂන් එකකට යන්නේ. ඒක මං හිතන්නේ තේරෙනවා ඇති. හරි. මෙන්න මෙතන. හරි. ඉතින් කවදාවත් මොනවද තේරුන්නේ නැත්තේ? මේ ගානේද? හරි. මේක වීඩියෝ එක ආයෙ YouTube දානවා කාට හරි තේරුන්නේ නැත්නම් ආයෙ බලලා හරි. ආයෙ බලලා පොඩක් මේවා කරගන්න. හරි. එතකොට ඔන්න බලන්න. B දැන් A වලදී මේ බලන්න. A වලදී මෙන්න මෙතන. මෙතන A නම් මෙන්න B මෙන්න C. හරි. B වලින් ෆෝස් එකක් ඇප්ලයි කරොත් ඔහම පල්ලෙහාට යන්නේ. C වලින් ෆෝස් එකක් ඇප්ලයි කරොත් ආයෙත් පල්ලෙහාට යන්නේ. හරි. ඒ කියන්නේ එකම ඩිරෙක්ෂන් එකකටනේ මොමන්ට් එක ඇති වෙන්නේ. එකම ඩිරෙක්ෂන් එකකට මොමන්ට් එක ඇති වෙන්නේ. A වල A ෆික්ස් පොයින්ට් එක නම් මම මේ කියන එක තේරෙනවද නැද්ද කියලා පොඩ්ඩක් කියන්න. ඕගොල්ලෝ විශේෂයෙන් ක්ලාස් ළමයි ආය අල්ලගන්න chance නැහැනේ. හරි. ඔන්න පොයින්ට් A නැවත කියනවා. B වලින් ෆෝස් එකක් ඇප්ලයි කරත් C වලින් ෆෝස් එකක් ඇප්ලයි කරත් අවුලක් නැහැ. එකම ඩිරෙක්ෂන් එකකට යන්නේ. එතකොට මොමන්ට් ඒ මේ නිසා තමයි මොමන්ට් එක ඇඩ් කළේ. හරියට අර same direction වලට තියෙද්දි forces add කරන්නේ. දැන් මෙතන 30 newton මෙතන 50 newton නම් අපි මේ දෙන්න resultant එක හොයන්න මොකද කරන්න ඕනේ? add කරනවා 30 plus 50. එතකොට resultant එක එනවා 80 newton කියලා. හැබැයි direction වෙනස් නම් මේ පැත්තට 30 තිබිලා මේ පැත්තට 50 තිබුණොත් අපි මොකද කරන්නේ? resultant එක හොයන්න වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. ඊට පස්සේ අපි කියනවා 20 newton කියලා direction එකක් දානවා වැඩි එක පැත්තට. මෙතනත් ඒ වගේ සිද්ධියක් තියෙනවා ළමයි. මෙතන ෆෝස් එක ඇප්ලයි කරන ඩිරෙක්ෂන් එක අනුව මේ කරකැවෙන පැත්ත වෙනස් වෙනවනේ. කරකැවෙන්නේ පැති දෙකකට නම් වැඩි මොමන්ට් එකයි ෆෝස් නෙවෙයි වැඩි මොමන්ට් එකකින් අඩු මොමන්ට් එක අඩු කරනවා. හරි. දැන් A වලදී එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. දෙන්නම කරකැවෙනවා. මෙන්න මෙතන A ෆික්ස් පොයින්ට් එක B වලින් කරකැවෙත් එකම පැත්තට C වලින් කරකැවෙත් එකම පැත්තට. ඒ නිසා point A fix point එක කියලා සලකලා ගාන හැදුවොත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. හැබැයි B ගත්තොත් B කියන්නේ මෙතන කියලා හිතන්න මම මේ අල්ලගෙන ඉන්නේ B කියන point එක කියලා හිතන්න. B fix point එක කියලා හිතුවොත් දැන් අපි B ගේ ගාවින් දෙපැත්තේ forces තියෙනවා. ඒ forces නිසා මේ කරකැවෙන්නේ පැති දෙකකට. ඔන්න බලන්න. මෙයා නිසා කරකැවෙන්නේ මේ දැන් මෙතන තියෙන B. මේ තියෙන B. හරි. මෙතන ඉඳන් මේ පැත්තේ තමයි A point එක තියෙන්නේ. මේ මම මේ උස්සන අත තියෙන්නේ. ඒ පැත්තේ තමයි A point එක තියෙන්නේ. එහා පැත්තේ තමයි C point එක තියෙන්නේ. දැන් A point එකෙන් ෆෝස් එක මේ අතට ඇප්ලයි කරොත් මේක කරකැවෙන්නේ මේ අතට. හරි. C point එකෙන් ෆෝස් එකක් ඇප්ලයි කරොත් ඒක කරකැවෙන්නේ මේ අතට. පැති දෙකකට. එහෙනම් පැති දෙකක් නම් හැමතිස්සෙම වැඩි එකෙන් අඩු එක අඩු කරලා ආන්සර් එකක් තමයි ගන්නෙ. හරි. ඉතින් වැඩි මොමන්ට් එක කොහොමද කියලා හොයාගන්න බෑ. එතකොට අපිට වෙන වෙනම හොයන්න වෙනවා. B ගාවේ නම් මේ පොයින්ට් B කියලා දාලා මම මෙහෙම හොයනවා. මේ ඔන්න බලන්න මම ඒක හොයන්නේ. පැති දෙකක් නම් ඒක හොයන්නේ මෙහෙම. B ගේ මේ පැත්තට තියෙන මොමන්ට් එක. මේ පැත්තට තියෙන මොමන්ට් එක හොයන්නේ මේ අතටනේ. මේ අතට තියෙන මොමන්ට් එක. හරි. මේ අතට තියෙන මොමන්ට් එක හරි. force into D නේ. force එක 50 distance එක 5 15 5 එක 250 newton meter. ආයෙත් ඊගේ මේ අතර තියෙන මොමන්ට් එක මේ වෙනම හොයනවා. මේ අතර තියෙන මොමන්ට් එක 30 into 3 F into D නේ. force එක 30 distance එක 3. එතකොට 90 newton meter. හරි. 90 newton meter. දැන්
අර රිසල්ටන්ට් එක වගේ දැන් දෙපැත්තකටනේ ඕකුනේ එක්කෙනෙක් මේ පැත්තට කරකැවුවා අනිත් එකනා මේ අතට කරකැවුවා. එතකොට රිසල්ටන්ට් එක වගේ මෙතන රිසල්ටන්ට් මොමන්ටම් හොයන්න පුළුවන් අපිට. රිසල්ටන්ට් මොමන්ටම් හොයන්න පුළුවන්. sorry මොමන්ටම් නෙවෙයි මොමන්ට් එක හොයන්න පුළුවන්. 250 minus 90 ආන්සර් කියනවා 160 කියලා. නිව්ටන් මීටර් යුනිට් එක. ඒ වගේම මේ වෙලාවේදී අනිවාර්යෙන් පුළුවන් නම් හැමතිස්සෙම එදුවත් කමන්නේ මේකේ මොමන්ට් ඩිරෙක්ෂන් එක දාන්න. මේ දැන් මේ අතට නම් මේ අතට ඊතලයක් දාන්න පුළුවන්. මේ අතට නම් මේ අතට ඊතලයක් දාන්න පුළුවන්. එතකොට මේ කරකැවෙන්නේ වැඩි පැත්තටනේ. 250 තමයි වැඩි. ඒ නිසා මේ පැත්තට මොමන්ටම් එක ඇති වෙන්නේ. ඒක මෙහෙම දාන්න ඊතලයකින්. හරි. කොහොමද දාන්නේ? 160 නිව්ටන් මීටර් ඊතලෙත් දාන්න. ඒක තමයි එක හරියටම හරි. දාගන්න කොහොමද? දැන් ඊළඟට point A වල හෙව්වා වෙනම මොමන්ට් එක point B වල හෙව්වා දැන් point C වල හොයන්නයි හදන්නේ. දැන් බලමු point C නිසා point C වල මෙතන මේ force එකෙන් කිසිම මොමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. මොකද point C වලටම තියෙන නිසා. ඒ කියන්නේ fix point එකට කොච්චර force එකක් apply කරත් මොමන්ට් එකක් ඇති වෙන්නේ නැහැ. හේතුව distance එක 0. දැන් මේ C fix point එක කියලා හිතන්න. මේක තමයි fix point එක. දැන් මෙතන fix කරලා මේ පැත්තෙන් force දෙකක් apply කරනවා. එතකොට කරකැවෙන්නේ එකම පැත්තටද නේද? කරකැවෙන්නේ එකම පැත්තට නම් දෙන්නව ඇඩ් කරන්න තියෙන්නේ නිකම්. හරි. කරකැවෙන්නේ එකම පැත්තට. මෙතන fix point එක නම් 40 මේ පැත්තට apply කරාම මේක කරකැවෙන්නේ මේ අතට. මෙතන 30 නිසා කරකැවෙන්නේ මේ අතට. හරි. ඒ නිසා කිසි අවුලක් නැහැ. නිකම්ම මොමන්ට් එක එකතු කරන්න විතරයි තියෙන්නේ. හරි. ඩිරෙක්ෂන් දෙකක් නම් තමයි ළමයි මොමන්ට් වෙන වෙනම හොයලා වැඩි එකෙන් අඩු එක අඩු කරලා රිසල්ටන්ට් මොමන්ට් එකක් ගන්න. හරි. පැහැදිලි ඇති කියලා මම හිතනවා. හරි. මේක පැහැදිලි නැත්නම් YouTube එකෙන් ආපහු පාරක් බලලා මේක කොහොම හරි පුළුවන් කරගන්න. හරි. දැන් C වල මොමන්ට් එක හොයනවා. මොමන්ට් equal F into D. මෙතන force එක 40, එතන distance එක 5. ඊට පස්සේ මෙතන force එක 30, distance එක 5 plus 3 ඒ කියන්නේ 8. එතකොට 14 into 5 කියන්නේ 200. මෙතන 13 into 8 කියන්නේ 240. එතකොට 440 නිව්ටන් මීටර් කියලා ආන්සර් එකක්. බලන්න දාගන්න. හරි මම කරන්නේ. දැන් ඔයගලන්ට තව එක ගානක් දෙනවා. හරි. හදන්න බලන්න. ඔය ගම වතුර ටිකක් එහෙම බොන්න. හරි. මේ කඩේකට ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්නත් එපා. අනිත් එක තමයි ඔයගලන්ට ගොඩාක් වැරදෙන දෙයක් තමයි මොමන්ටම් කියන වචනේ මොමන්ට් කියන වචනේ මොමන්ට් කියන්නේ ටර්නින් ඉෆෙක්ට් එක. ටර්නින් ඉෆෙක්ට් එක ෆෝර්ස් එකක් ඇප්ලයි කරපුවම ඇති වෙන ටර්නින් ඉෆෙක්ට් එක. මොමන්ටම් කියන මතකද මොකක්ද කියලා? මොමන්ටම් P equal mv mass into velocity momentum equal mass into velocity. හරි.
ඒක උගන්නන්නේ නිව්ටන් ලෝස් වල. ඒ දෙන්නව පටලවා ගන්න එපා. මොමන්ටම් කියන්නේ kgms - 1 වලින් මෙෂර් කරන එකක්. හරි. මේක වෙන එකක්. මොමන්ට් කියන්නේ වෙන එකක්. මොමන්ටම් කියන්නේ තව එකක්. ඒ වචන දෙක පටලවා ගන්න එපා. ගොඩක් වෙලාවට විභාගෙදි වරද්ද ගන්නවා තමයි. යුනිට් එහෙම ගැන අහද්දී. හරි. ඊළඟට ප්‍රශ්නයක් දාන්නම් මම. Find the resultant moment at A. resultant moment එක අහනවා. මෙන්න මෙහෙම රූපයක් දීලා. A වල තියෙන resultant moment එක අහන්නේ රූපේ ලස්සනට ඇඳගත්ත හැමෝම. හරි. මේ වගේ රූපේ එන්න පුළුවන් විභාගෙට. මේක අමාරු නෑ ළමයි. හරි ලේසි. Find the resultant moment at A. එතකොට A කියන point එක fix point එක හැටියට අපි හිතන්නේ. මේක fix. ඊට පස්සේ බලන්න අනිත් ඒවා දිහා. අනිත් පැත්තට forces apply වෙනවා. ඒ forces apply වීමත් එක්ක මොමන්ට් එක ඇති වෙන ඩිරෙක්ෂන් එක වෙනස් වෙනවා ෆෝර්ස් එකේ ඩිරෙක්ෂන් එක මත. ෆෝර්ස් එකේ ඩිරෙක්ෂන් එක මත මේ රොඩ් එක කරකැවෙන පැත්ත වෙනස් වෙනවා. එතකොට මේක කරකැවෙන මේ ෆෝර්ස් එක නිසා මේ රොඩ් එක කරකැවෙන්නේ මේ පැත්තට. මේ ෆෝර්ස් එක නිසා මේ රොඩ් එක කරකැවෙන්නේ මේ අත පැත්තට. මේ ෆෝර්ස් එක නිසා මේ රොඩ් එක කරකැවෙන්නේ මේ අත පැත්තට. මේ ෆෝර්ස් එක නිසා මේ රොඩ් එක කරකැවෙන්නේ මේ අත පැත්තට. හරි. එතකොට මෙතන පැති දෙකකට මොමන්ට් එක ඇති වෙනවා. මේ අතටත් මොමන්ට් එක ඇති වෙනවා. උඩ අතටත් මොමන්ට් එක ඇති වෙනවා. ඒ වගේ වෙලාවක හරියට අපි මෙහෙම වැඩක් කරන්නේ. 30 නිව්ටන්, 50 නිව්ටන්, මෙතන 100 නිව්ටන්, මෙතන 5 නිව්ටන්. එතකොට මොකද්ද කරන්නේ? මේ පැත්තට තියෙන රිසල්ටන්ට් එක හොයනවා. මේ පැත්තට තියෙන රිසල්ටන්ට් එක හොයනවා. වැඩි රිසල්ටන්ට් එකෙන් අඩු රිසල්ටන්ට් එක අඩු කරනවා. අඩු කරලා ඒ පැත්තට යන්නේ කියලා අපි තේරුම් ගන්නවා. ඒ වගේ මේ රොඩ් එක දැන් මොන අතට කරකැවෙයිද කියලා අපි දන්නේ නැහැ. මොකද මේ අතට ෆෝර්සස් ඇප්ලයි කරලා තියෙනවා. උඩ අතට ෆෝර්සස් ඇප්ලයි කරලා තියෙනවා. ඒ නිසා මොමන්ට් පැති දෙකටම ඇති වෙනවා. එතකොට අපිට වෙන වෙනම හොයන්න සිද්ධ වෙනවා ඒක. හරි. එතකොට මම ඉස්සෙල්ලාම ඒකේ මොමන්ට් එක හොයනවා මේ අතට. මේ ඩිරෙක්ෂන් එකට කියනවා ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තනේ clockwise direction එක කියලා. ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට කියනවා clockwise direction කියලා. අනිත් පැත්තට කියනවා anti clockwise direction කියලා. F * D. හරි. force එක 10 newton. direction එක 1 meter මෙතන. ඒක විතරක් නෙවෙයි තියෙන තව තියෙනවා. මෙතන 3 newton කියන force එකක් තියෙනවා. ඒකට direction එක 3 meter. හරි. 10 * 1 කියන්නේ 10, 3 * 3 කියන්නේ 9. 10 plus 9 කියන්නේ 19 newton meter. දැන් ඒකේ මේ අතට anti clockwise direction එකට moment එක හොයනවා force. මේ පැත්තට තියෙනවා force එකක් 5. direction එකේකට 2 meter. ඒක විතරක් නෙවෙයි තියෙන්නේ. මේ පැත්තට තියෙනවා force එකක් 6. direction එක 1 2 3 4 4 meter. හරි. 5 into 10 6 into 4 24. answer එක 34 newton meter. දැන් ඔයාලට තේරෙන්න ඕනේ ෆෝර්ස් එක නැත්නම් sorry මොමන්ට් එක වැඩි පැත්තටයි මේ රොඩ් එක කරකැවෙන්නේ. එහෙනම් මේ රොඩ් එක යන්නේ පල්ලෙහාටද මේ රොඩ් එක යන්නේ උඩටද කියලා ඔයාලට අයිඩියා එකක් තියෙන්න ඕනේ. මේ රොඩ් එක යන්නේ මොමන්ට් එක වැඩි පැත්තට. එහෙමනම් 34 නිව්ටන් මීටර් පැත්තට. ඒ කියන්නේ මේ රොඩ් එක යන්නේ මේ පැත්තට උඩට. එහෙම නැත්නම් ඇන්ටි ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකට. දැන් රිසල්ටන්ට් මොමන්ට් එක අපි ලියනවා 34 minus 19. answer එක 15 newton meter. ඔයාලට පුළුවන් ඩිරෙක්ෂන් එක දාන්න මේ අතට වැඩි පැත්තට කියලා. හරි. ඕමයි answer කියන්නේ. අවශ්‍ය තැන ලියා ගන්න. විනාඩි දෙකක් දෙන්නම්.
හරි වෙන දෙයක් දෙන්න ලියා ගන්න අවශ්‍යයි. බාන්න ඉවරද කියලා කියන්නේ. හරි ඉවරයි. මම කරගෙන ඊළඟ ස්ථාවරයක් දාලා මෙහෙම ලියා ගන්න. application of momentum in daily life. momentum නේ moment in daily life. When using a spanner, හරි ඔයාලා ඔය ඇනමොරිච්චි ගලවන්න ඕගොල්ලන්ට ටෙක්ස්ට් එකේ තියෙනවා ඒකට එක්සැම්පල් එක. ඇනමොරිච්චි ගලවන්න ස්පැනර් එක පාවිච්චි කරනවා අර මෙහෙම කරකවන්නේ. හරි ඇනෙට් එක දාලා කරකවනවා. හරි ඒ ස්පැනර් එක to detach a nut කියන්නේ නට් එකක් ගලවන්න. හරි apply force on the pedal of a bicycle. pedal පැඩල එක කියලා කියන්නේ නේද? use of the wheelbarrow එක use කරද්දී මොමන්ට් එකක් නැති වෙනවද? wheelbarrow එක ඉස්සරහට තල්ලු කරන් යද්දී මොමන්ට් එකක් නැහැ. පැහැදිලිව තේරුම් ගන්න. ඒක force එකක්. wheelbarrow එකක් ඉස්සරහට තල්ලු කරද්දී force එකක්. හැබැයි wheelbarrow එක බිම තියෙද්දී ඒක අපි අර ගෙනියන්න මුලින්ම උස්සනවනේ. උස්සතේ මේ රෝදේ වටේට කරකැවීමක් වෙනවනේ. රෝදේ වටේට මේව කරකැවීමක් වෙනවනේ මේ මොසවද්දී. අන්නේ කරකැවීම තමයි මේ කතා කරන්නේ use of wheelbarrow. wheelbarrow එකක් මුලින්ම ඔසවද්දී ඇති වෙනවා මොමන්ට් එකක්. ඒක දාගන්න.
හරි මම කරනවා. තව පොඩ්ඩයි මේ පාඩමේ තියෙන්නේ තමයි. ඒ ටික ඉවරයක් කරලා දාම 6:00 වෙද්දි. 6:00 වෙද්දි නවත්තනවා. main topic ya couple of forces. Couple of forces. මේක මේ විශේෂ අවස්ථාව මොමන්ට් එකේම සබ් ටොපික් එකක් තමයි මේකත් ඈ මොමන්ට් එකේ විශේෂ සබ් ටොපික් එක couple of forces කියන්නේ force එකක් ඇප්ලයි වෙන්න ඕනේ රොඩ් එකක් වගේ දෙයක් මැදින් ෆික්ස් කරලා තියෙද්දි force එකක් ඇප්ලයි වෙනවා නම් මේ අතට ඒකට සමාන force එකක් ඒක අනිත් පැත්තෙන් ඇප්ලයි වෙනවා නම් හරි මෙන්න මේ වගේ වෙලාවක මේක කරකැවෙන්නේ එකම අතකට කියලා ඔයාලට පේනවා මේක කරකැවෙන්නේ එකම අතකට හරි දැන් මේක මෙහෙම පල්ලෙහාට කරකැවුවත් clockwise කරකැවෙන්නේ මේක උඩට කරකැවුවත් මෙතනින් clockwise කරකැවෙන්නේ sorry මේක පල්ලෙහාට කරකවුවම anti clockwise නේ කරකැවෙන්නේ හරි anti clockwise කරකැවෙන්නේ මෙතනිනු මේ අතට කරකැවුවා කියලා වෙනසක් වෙන්නේ anti clockwise ම තමයි කරකැවෙන්නේ හරි direction දෙකක් වගේ ඉන්නවනේ නෑ මේක support එකක් දෙන්නේ මෙයාගේ ගමනට support එකක් තමයි මෙයා දෙන්නේ දෙන්නම කරකැවෙන්නේ එකම පැත්තකට හරි ඔයාලා ඔක බැලුවොත් තේරෙයි බලන්න ඔන්න රොඩ් එකක් තියෙනවා ඔන්න තියෙනවා රොඩ් එකක් දැන් මම මෙයාව පල්ලෙහාට අදිද්දි මේ පැත්තෙන් උඩට ඇද්දොත් ඒ දෙන්නම නිසා කරගන්නේ එකම අතකට කියලා තේරෙනවද මේ ඔන්න මෙයාව මම පල්ලෙහාට අදිනවා පල්ලෙහාට අදිද්දි මේ පැත්තේ ෆෝස් එකක් දාලා ආයෙ උඩටත් අදිනවා එතකොට එකම අතකට කරගන්නේ ඕක තේරෙන්නේ නැත්නම් පොඩ්ඩක් දෙන්නෙක් විතර එකතු වෙලා මේ රොඩ් එකක් අරගෙන එක්කෙනෙක් කියන්නේ මේ පැත්තෙන් අදින්න කියලා ඔයත් මේ පැත්තෙන් මෙහාට දාන්න. හරි. මේ ෆෝස් එකෙන් වෙන මොමන්ට් එකට සපෝට් එකක් තමයි මේ ෆෝස් එකෙන් දෙන්නේ. දෙන්න නිසාම කරකැවෙන්නේ එකම අතකට. ඇන්ටි ක්ලොක්වයිස් අතට මේ වෙලාවේදී කරකැවෙන්නේ නම්. හරි. ක්ලොක්වයිස් ඩිරෙක්ෂන් එකකට කරකවන්න පුළුවන්. හරි. කොහොම වුණත් මේ ෆෝස් එකෙනුයි මේ ෆෝස් එකෙනුයි එකම වැඩක් වෙන්නේ. මොකද්ද වෙන්නේ? මේක කරකැවෙනවා එකම ඩිරෙක්ෂන් එකකට. හරි. එක්ක ක්ලොක්වයිස් නැත්නම් ඇන්ටි ක්ලොක්වයිස්. හරි. මේ වගේ වෙලාවක මේ වගේ එකට කියනවා couple of forces කියලා. forces දෙක value එකකින් equal නම් මැදින් fix point එක තියෙනවා නම් කරකැවෙන්නේ එකම පැත්තකට නම් ඒ වගේ එකට කියනවා couple of forces කියලා. හැබැයි මේ වගේ එකට couple of forces කියන්නේ මේ බලන්න. මේ වගේ එකට couple of forces කියන්නේ මේ force. දැන් මොකද වෙන්නේ? fix point එක මැද නෙවෙයි තියෙන්නේ. මේ වගේ එකට couple of forces කියන්නේ එතකොට මෙහෙම එකකට couple of forces කියන්නේ නැහැ. මේ fix point එක මැද මේ අතර force එක apply වෙනවා. මේ අතර force එක apply වෙනවා. එතකොට මේකෙන් කරකවෙන්නේ මේ අතර. මේකෙන් කරකවෙන්නේ මේ අතර. මේකෙන් කරකවන්න හදන්නේ anti clockwise. මේකෙන් කරකවන්න හදන්නේ නිකන් clockwise එකට. හරි. එතකොට මේ couple of forces කියන්නේ. එහෙම නැත්නම් මේ පැත්තට force එකක් apply වෙනවා. ඒක එක value එකක්. මේ පැත්තට force එකක් apply වෙනවා. ඒක තව value එකක් නම් එතකොටත් couple of forces කියන්නේ නැහැ. එහෙනම් couple of forces කියන්නේ නැති අවස්ථා තුනක් කියලා දුන්නා. එහෙනම් සරලව ගත්තොත් couple of forces කියන්නේ නැවත කියනවා මොකක් හරි රොඩ් එකක් වගේ දෙයක් වෙන්න ඕනේ. හරි? කියන්නේ මොකක් හරි ගමනේ රොඩ් එකක්ම වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ මැදින් ෆික්ස් වෙලා තියෙන්න ඕනේ. මැදින් ෆික්ස් වෙලා තියෙන්න ඕනේ පළවෙනි කාරණේ. මැදින් ෆික්ස් වෙලා තියෙන්න ඕනේ. forces දෙක දෙපැත්තට ඇති වෙන්න ඕනේ. දෙපැත්තට ඇතිවීම නිසා මේ දණ්ඩ කරකැවෙන්න ඕනේ. රොඩ් එක කරකැවෙන්න ඕනේ එකම අතකට. රොඩ් එක කරකැවෙන්න ඕනේ එකම අතකට. ඒ වගේම forces දෙක value එකකින් equal වෙන්න ඕනේ. මේ වගේ වෙලාවක අපි කියනවා couple of forces කියලා. හරි. ඕක ඇද ගන්නකො.
හරි ඊට පස්සේ මේක ලියාගන්න two coplanar forces of equal magnitudes acting in opposite directions along two lines of action that are spaced apart are known as couple of forces. පොඩක් ඔක ලියාගන්නකො ඊට පස්සේ මම කියන්න දෙන්න. මේක පාඩම් කරන්නේම ඕනේ two coplanar forces. coplanar කියන්නේ එකම මේ තලය. එකම තලය කියන්නේ මේ එකම level එකේ. කියන්නේ force එකක් මෙහෙම apply කරද්දී අනිත් force එක වෙන පැත්තකින් නෙමෙයි. force ඒකත් ඒ තලයෙන්ම ඒ plane එකකින්ම නේ. මෙතන force එක මෙහෙම apply කරද්දී මේ force එක මේ පැත්තට අදින්නේ නෑනේ. මේ force එකත් ඒ level එකටම තමයි අදින්නේ. මේක මෙහාට අදිද්දී මේක මෙහාට අදින්නවත් අර පැත්තට අදින්නවත් නෑනේ. හරි. The coplanar forces of equal magnitudes value එක equal වෙන්න ඕනේ. acting in opposite directions direction දෙක වෙනස් වෙන්නත් ඕනේ. along two lines of action එකම line එකේ තියෙන්න බෑ. කියන්නේ මෙතන force එක apply කරලා මෙතන අනිත් force එක තියෙන්න බෑ. හරි. that are spaced apart පොඩ්ඩක් දුරින් පිටන්න ඕනේ. are known as couple of forces දෙක හඳුන්වනවා. දැන් කොහොමද මේක පැහැදිලි කරන්න දෙයක් නෑ. ඔයගලන්ට තේරෙන්න ඕනේ. හරි. දැන් මේක වැලියු එක ගන්න හැටි පොඩ්ඩක් බලමු. තව විනාඩි 10කින් විතර පාඩම ඉවරයි තමයි. මේකේ වැලියුස් ගන්න. හරි. couple of forces වල වැලියු එක ගන්න මෙන්න මෙහෙමයි. මම මේ මොමන්ට් එක ගන්න මෙහෙමයි. හරි. moment of couple of forces. මේකේ වැලියු එක ගන්නේ නිව්ටන් මීටර් වලින්ම තමයි. equal force එක force එකක වැලියු එක. හරි. magnitude of one force. එහෙම ලියන්නකො මම. magnitude of one force. එක force එකක මේ දෙපැත්තටම තියෙන equal values නේ. ඒ නිසා එක force එකක value එක තමයි දාන්නේ into distance between two forces. හරි මේක හොයද්දි එච්චර අමාරු නෑ. මේවා ලියලා ඉන්න ඕනේ නෑ. හරි. magnitude එක හොයන්නේ මෙතන of one force newton වලින් distance එක හොයන්නේ meter වලින්. හරි. හා මෙතනත් m equal fd තමයි. හරි. මෙතන අපි මෙතන ලියුවොත් එහෙම m equal මෙතන එක force එකක value එක f distance එක මේ දෙන්න අතර d. මෙතන මතක තියාගන්න ඕන කාරණේ තමයි distance එක කලින් ගත්තේ ඔයගොල්ලෝ ළමයි අහගෙන නේද ඉන්නේ? එක දිගට කියවනවා වැඩිද මම? හරි. distance එක කලින් ගත්තේ fix point එකේ ඉඳන් force එකට. fix point එකේ ඉඳන් force එකට තමයි කලින් ගත්තේ. දැන් මෙතන එහෙමද කියන්නේ? නෑ. මෙතන distance කියලා මේ වෙලාවේ අදහස් කරන්නේ force දෙක අතර distance එක. හරි. ඒක පටලවා ගන්න එපා. හරි. මේවා එකපාර මම වේගෙන් කිව්වට මට අවබෝධයක් තියෙන නිසායි වේගෙන් කියන්නේ. ඕගොල්ලෝ ඔළුවට ගන්න ඕනේ මේවා. හරි. ඔහෙ බලන් ඉන්නවට බලන් ඉන්න එපා. හරි. මොකද පාඩම ඉගෙන ගන්න ඕනවට ඉගෙන ගන්න එපා. ඉඳගෙන මේක අහගෙන ඉන්න ඕනවට අහගෙන ඉන්න එපා. මේක ඔළුවට ගන්න මේ ඔයාලට උගන්වන්නේ. මොකද මම මේවා තේරුම් ගන්න ඉවරයි. හරි. මට විභාග නැහැ. හරි. ඔයාලටයි තියෙන විභාග. ඒ නිසා නිකන් ඕනවට අහගෙන ඉන්න එපා. හරි. කාටවත් ඕනවට වගේ. Tamanටයි මේ වැඩේ වෙන්න ඕනේ. හරියට තේරුම් ගන්න, හරියට වෙනස පැහැදිලි කරගන්න. මෙතන couple of forces කියන වෙන කතාවක්. එතකොට මෙතන force එක ඉඳන් ඊළඟ force එකට තියෙන distance එකයි ගන්නෙ. කලින් ගත්තේ එහෙම නෙවෙයි. fix point එකේ ඉඳන් force එකට. හරි. කලින් ගත්තේ එහෙම. normal moment එක හොයද්දී. මෙතන couple of forces. moment එකේම තව අවස්ථාවක් තමයි. තව විශේෂ අවස්ථාවක්. එතකොට distance ගන්නෙ force එකෙන් force එකට. හරි. මේක දාගන්න.
හරි නේද? ඉවරයි නේද? මකනවා මේක. දැන් මේ වගේ එක ගානක් හදමු. මෙතන 10 නිව්ටන්. මෙතන 8 මීටර්. මෙතනත් 10 නිව්ටන් වෙන්න එපයි. හරි. එකම ෆෝස් එකක් නේ. 8 මීටර් වෙනකොට මම මෙතන දාන්නම්. මෙතන ඉඳන් මෙතනට 3 මීටර්, මෙතන ඉඳන් මෙතනට 4 මීටර් කියලා. හරි. මෙතන එක්සැම්පල් යන්නේ find the moment. හරි. මෙතන couple of forces. එනිසා මම මෙහෙම ලියනවා. moment of couple of forces equal F into D. force එක force එකක value එකක් 10 newton. මෙතන D කියලා අදහස් කරන්නේ couple of forces වල distance එක forces දෙක අතර. distance between two forces. ඒ නිසා 3 plus 4 ඒ කියන්නේ 7 newton meter. sorry 7 meter. එතකොට ආන්සර් එක එනවා 70 newton meter කියලා. ආන්සර් එක 70 newton meter. හරි. ඔක දාගන්න. ඊට පස්සේ last topic එක මේක මම කරනවා ලියවිලා ඇති නේද? තව තත්පර 30ක් දෙන්න ලියලා ඉවරයි. තත්පර 30ක්. හරි මම කරන්නේ. application of couple of forces. couple of forces යෙදෙන අවස්ථා. නිකන් හිතන්න ළමයි පළවෙනි එක when opening the tap. when opening or closing a tap. ටැප් එකක් අරිදි වාද්දී ටැප් එක යන උඩ මේ නිකන් මේ කියන්නේ ටැප් හෙඩ් එක කියලා ඒකට මේ ඇඟිලි දෙක මොකද කරන්නේ couple of forces apply කරන්න ඔයගොල්ලන්ට තේරෙනවද දන්නේ මෙහෙම එකකට මේ අතර force එකක් ඒකටම support එකක් වෙන දෙන අනිත් අතර ඒ සමාන equal forces තමයි ඇති කරන්නේ ඒකයි when opening and closing a tap කියලා කිව්වේ හරි පළවෙනි එක ලියාගන්න මේ රූපේ අඳගත්තත් කමන්නේ හරි දෙවෙනි එක when unscrewing or tightening nails when unscrewing කියන්නේ මේ බුරුල් කරනවා or tightening කියන්නේ මේ අනේ තද කරනවා nails with a screwdriver screwdriver කියන්නේ මේ නියන හරි ඒක කෙලික් කරන්නේ මෙහෙම කරකවන එක මෙහෙම කරකවද්දී සිද්ධ වෙන්නේ ඒ screwdriver එකේ මෙහෙම නෙමෙයි මේ අතරත් force එකක් apply වෙනවා මේ අතරත් force එකක් apply වෙනවා හරි ඒකත් couple of forces වලට example එකක් තමයි මම දැන් හිතනවා පළවෙනි එක ඇඳලා ඉවරයි කියලා හරි පළවෙනි එකම කරනවා ඔයාලා මම මේ කියන අතර ලියා ගන්නවා තුන්වෙනි එක
when handling a steering wheel, when handling steering wheel කියන්නේ වාහනයක සුක්කානම හරි සුක්කානම එහාට මෙහාට කරන්නේ හරි ඔයගොල්ලෝ දන්නවා සුක්කානම නම් අදින්න ඕනේ නැහැ මට අදින්න තේරෙන්නේ නැහැ ඔන්න නැන්දා මේක දෙපැත්තට forces apply කරන්න හරි couple of forces හරි එතන ඇති වෙන්නේ couple of forces තමයි හරි මේ සුක්කානම කියන්නේ ඒ වගේ එකක් කියන එකයි හරි දීලි කරන්න විනාඩියක් දෙන්න හරි ඕකත් එක්ක ළමයි පාඩම ඉවරයි මගේ වෑයමාරට ඉවර කරනවා වගේ ඕකත් එක්ක පාඩම ඉවරයි හරි පාඩමේ පිට කවරයක් මම දෙන්නම් හරි මේ කතා චුට්ටක් අහන්න මට 10 වසරේ ඉන්නවා කවුරු හරි නේද කවුරු හරි ඉන්න කෙනෙක් 10 වසර ළමයිගේ මං දුන්නද කියලා කියන්නේ 8 වෙනි පාඩම ටියුට් එක characteristics of living organism grade 10 කෙනෙක්ට characteristics of living organisms grade 11 කෙනෙක්ටත් ඒක අදාළයි grade 11 කෙනෙකුත් මට කියන්න දැන් ලියනකට වගේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න characteristics of living organism ටියුට් එක දුන්නාද දුන්නා සර් කවුද දුන්නා මලීෂා නේද ඔව් ඉගෙන grade 10 අයට දීලා නැහැ මෙන්න මට කියන්න පුළුවන් නම් මාව ඇහෙනවා නම් ඉන්නවා නම් දුන්නද කියලා එහෙනම් ළමයි මෙතනින් පාඩම ඉවර වෙනවා ඔයගලන්ට යන්න පුළුවන් හරි thank you good night